විදර්ශනා ඥානය අධිෂ්ඨාන කරගන්න කියලා. ආනාපාන සතිය හෝ වෙනස් සමාධියක් වඩන්න බැරි කෙනෙකුට ඉතින් කරන්න පුළුවන්. ඔය කඳුබඩ ආරම්භ කළ මහා ශ්‍රී සයාදු නාහේ පාලංගේ භාවනා පිළිවෙල පිළිවින්න කිරීම වශයෙන් ගන්න එක සමාධිය වඩන එකක් නෙවෙයි. පටන් ගන්නනේ ඉඳලම විදර්ශනා වඩන ධාතු කර්මස්ථානය. ඒ පිළිබඳව මහා ශ්‍රී සයාදු නාහේ පාලං වාටි පොන්ති පොතක් ලියලා තිබුණා පාලි භාෂාවෙන්. මා ළඟත් තිබුණාද කොහොම හරි ඒක නැති වුණා. නැති වුණාට කාරණා මතකයි. උන්වහන්සේට කියලා තිබුණේ මේ විදියට ඒ උන්වහන්සේ පෙන්වලා දෙන්න විදියට පිළිවීම ඇතිවෙන ඉඳලා අස්කන්නාසාදී ඉන්ද්‍රියන්ට බුදු වෙන රූප ශබ්දාදී අරමුණු මනෝ කරගෙන ගියාම සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධම්ම විසුද්ධි, කාංකා විසුද්ධි, මග්ගා මාර්ග ඥාන දර්ශන විසුද්ධි, ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධි කියලා මේවා සම්පූර්ණ වෙලා ඉතින් ඥාන දර්ශන විසුද්ධියට පැමිණිලා සෝවාන් වෙන්න පුළුවන් බවයි උන්වහන්සේ ඒ පොන්ති පොතේ ලියලා තිබුණා. ඔබේ භාවනා ක්‍රමයෙන් භාවනා කර්මස්ථාන සෝවාන් වීම දක්වා යන එක. ඉතින් ඒකෙදි මේ විදර්ශනා ඥාන අධිෂ්ඨාන කරනවා. ඒ නිසා ආනාපාන සතිය නැතුව කියනවා නම් හොඳයි, නැත්නම් විදර්ශනා ඥාන අධිෂ්ඨාන කරාට ඉතින් වරද්දක් වෙන්නේ නැහැ. ඉතින් වෙනස් ඉරියව්වල භාවනා කරන හොඳ දහන ඉතින් කලින් කියා දුන්නානේ කමක් නැහැ කියලා. Tamante වෙලාවට ඉන්න ඉරියව්වක් ඉතින් නිදාගෙන ඉන්න ඉරියව්ව. වාඩි වෙලා ඉන්න ඉරියව්ව. අක්මන් කරන ඉරියව්ව පිටගෙන ඉන්නවා. කොයි විදියට හරි Tamante වෙලාවට පුළුවන් ආකාරයට එහෙම භාවනා කළාට වැරද්දක් වෙන්නේ නැහැ. හැබැයි හොඳම ක්‍රමය තමයි වාඩි වෙලා යමකට හේතු නොවි ශරීරයේ හොඳට නිදහසේ තබාගෙන භාවනා කරනවා. ඒක තමයි සමාධිය වැඩි වීමට, ප්‍රඥාව වැඩි වීමට හොඳම ක්‍රමයේ හැටියට බුදුහාමුදුරුවෝ දේශනා කළා. ඉතින් එහෙම බැරි කෙනෙක් පුළුවන් හැටියට ඔයාලට වැරද්දක් නැහැ. පොඩි අඩුපාඩුකම් වෙනවා. ඉතින් ඒකට බලන්න දෙයක් නැහැ. ආනාපාන සතිය වැඩිමෙන් සමාධිය ලබන්න පුළුවන් ද කියලා අහනවා. ඉතින් ඒක අහන්න තරම් දෙයක් නෙවෙයි. ආනාපාන සතිය වැඩිමෙන් ඒක විතරයි. වඩනවා නම් ඉතින් විදර්ශනාව අත්තර දානවා. දෙකම එකට කරන්න බෑ. විදර්ශනා ප්‍රතික්ෂේප කරන්න. විදර්ශනා කිරීම නවත්තලම දාලා. ආනාපාන සතිය වඩන්න පුළුවන්. සමාධිය ඇති කර ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේකෙන් නිවන් දකින්න බෑ. සමාධිය. විදර්ශනාවට කොහොම හරි එන්න ඕන. මොන සමාධියකින්වත් නිවන් දකින්න බෑ. විදර්ශනාවට බැහැලා මේ විදර්ශනා මාර්ගයේ ගිහිල්ලා තමයි ඒකෙන් තමයි මාර්ගඵල අවබෝධ කරගන්න තියෙන්නේ.
සමාධියෙන් කාටවත් පංච අභිඥාස්ස සමාපatti පුදවා ගත්තත් මේ මාර්ගඵල ලබන්න බෑ. ඒකයි තේරුම. භාවනා ආධුනික භාවනා වැඩසටහනක් ඒ 332 වෙනි වැඩසටහන අවසන් වේගෙන යන අවස්ථාව. මේක කලින් මේ පිළිබඳව මොනවත් අපි කටයුතු කළේ නැහැ අවසානයේ. බොහෝ දෙනාගේ මේ ඉල්ලීමක් තිබුණා මේ භාවනා වැඩසටහන ගැන අදහසක් ප්‍රකාශ කරන්න විනාඩි 5ක් 6ක්වත් ලබා දෙන්න. ඉතින් යනු සලකලා තමයි මේ ගැන පොඩ්ඩක් කල්පනා කරලා දැන් උගක් වාරවලදී කරන ආධුනික වාදයේදී විතරයි. අනිත් ඒවා වැඩි නැහැ. දවස් 10ක් භාවනා වැඩසටහනකට සම්බන්ධ වුණා. ඉතින් මේ අවස්ථාවේ බණ කියන්නවා මේවා කවි කියන ඒවා නෙමෙයි. මේ භාවනා වැඩසටහන පිළිබඳව තමන්ගේ අදහස මොකක්ද කියන එක ඩිංගක් ප්‍රකාශ කරනවා. තමන් හිතන්නේ මොකද? තමන්ගේ අදහස මොකද්ද? මේ දින 10ක් 9මාරක් විතර භාවනා කරන 10 වෙනි දවසේ මේ භාවනා වැඩසටහනේ අපි මේ භාවනා වැඩ පිළිවෙල පිළිබඳව අදහස මොකද්ද? ඉතින් භාවනාවෙන් තමන්ට ඒවා මේ කියන දේවල් ගැන කොහොමද කටයුතු කියලා මේ භාවනා වැඩසටහන ගැන පොඩි අදහසක් ප්‍රකාශ කරන්න. විනාඩි 5ක් 6ක් වගේ දිගට නෙමෙයි. මේ ස්වාමීන් වහන්සේලා බොහොම උනන්දුවෙන් එක හරියට කැප වෙලා භාවනා කළා. මෙහෙණින්නාන්සලත් එහෙම කළා. පාදක කවුරුත් හොඳට කැප වෙලා මේ දින 10 භාවනා කළා. ඉතින් ප්‍රතිඵල ඉතින් තමන් ලබනම තමන්ට තමයි වලදී. ඉතින් මේ පිළිබඳව අදහසක් ප්‍රකාශ කිරීමට ස්වාමීන් වහන්සේලාට අවස්ථාවක් දෙනවා. මෙහෙණින්නාන්සලත් කැමති නම් අවස්ථාවක් දෙනවා. හරියට ඉන්නවා මෙතන දැනුගත් අය. මහා දැනුගත් අය ඉන්නවා. විදුහල් පොතුවාර ගොල්ලෝ
උපාසක මහත්තයෙකුට තමන් දන්නවනේ හොඳට කතා මම දන්නේ නැහැ. හොඳට කතා පුහුණු මේ පුරුක් කෙනෙකුට පොඩි අවස්ථාවක් දෙනවා. උපාසිකාවන් අතරේ ඒ පිළිබඳව කතාව හොඳට පුහුණු වෙනකොට විනාඩි 5ක් 6ක අවස්ථාවක් දෙනවා. ඒ කටයුත්ත තමයි දැන් සිද්ධ කිරීමට බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම ස්වාමීන් වහන්සේලාට අවස්ථාවක් දෙනවා. අතිගෞරවනීය සම්බෝධි යෝගාශ්‍රමයේ අපේ නායක ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ සම්බෝධි යෝගාශ්‍රම වාසී මහා සංඝරත්නයන්වත් මේ භාවනා වැඩසටහනට වැඩම අවදාළ මහා සංඝරත්නයන්වත් මෙහිණින් වහන්සේලාගෙනුත් අවසරයි දායක වාසනාවන්ත පින්වතුනි, අපි මේ දින 10 මුළුල්ලේ මමත් පෞද්ගලිකව මේ භාවනා වැඩසටහනට සම්බන්ධ වෙලා මගේ ඇහැට කඳුලක් වුණාද මං ගිහි ගෙදරින් ඈත් වෙලා අදට හරියටම අවුරුදු 3ක් වෙනවා. මේ අවුරුදු 3 පුරාවටම මේ භාවනා මාර්ගයේ නිසි ආකාරයෙන් හොයාගන්නේ කොහොමද කියලා මම මේ අවුරුදු 3 පුරාවටම රටේ නොඑක් තැන්වල ඇවිත්තා. නමුත් මේ වගේ පිළිවෙලට පුංචි දරුවෙක් හදනවා වගේ ක්‍රමක්‍රමයෙන් මේ භාවනා මාර්ගයේ කෙනෙකුට ගන්න වැඩ පිළිවෙලක් නම් මට මේ වගේ අහුවන්නේ නැහැ ලංකාවේ කොහෙවත්. අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා නිසි ආකාරයෙන් ඒ අවශ්‍ය භාවනා කර්මස්ථාන ලබා දෙමින් ඒ වගේම අනෙකුත් අවශ්‍යතා සපයමින් දානමාන ආදී දේවල් කිසිම අඩුවක් පාඩුවක් නැතුව අපට සපයා දෙමින් මේ කරන සේවාව මිල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේ සසරේ අනන්ත සසරේ දුක් විඳින්න අනන්ත සසරේ අපි පැමිණියා. නමුත් මේ දුක් විඳින සසරේ නිතර වෙන මාර්ගය අපේ බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබුණත් අපට හිතුමතේට පොත්පත් කියවපු පමණින් මේක හොයාගන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඉතින් ඒ නිසා අපේ ගෞරවනීය මාහිමිපාණන් වහන්සේලා බොහෝම කැපවීමෙන් අපේ හිතේ තියෙන මේ කෙලෙස් ධර්මයන් දුරු කරගන්න මඟ අපි කෙරෙහි අනුකම්පාවෙන් ලෝක සත්‍යය කෙරෙහි අනුකම්පාවෙන්මයි උන්වහන්සේලා මේ ශාසනික කටයුතු කරන්නේ. ඒක නිසා මට තියෙන සතුට මගේ ජීවිතයේ දෙවෙනි උපත හැටියට මට මේ දවස් 10න් පස්සේ මට සලකන්න පුළුවන් ප්‍රණායක හඳුරන්නේ අවසරයි. මේ ජීවිතේ අපි මේ මනුෂ්‍ය ජීවිතේ අපට නිකන් නිස්කාරණේ ගත කරලා දාන්න එකම තප්පරයක්වත් ඇත්තේ නැහැ. අපි ඒ තරම් දුක් අන්දරාවක් මේ සසරේ විඳිනවා. ඉතින් මේකෙන් ඈතර වෙන මාර්ගය කියලා දුන්න ඔබ වහන්සේලා ඇතුළු මේ ආර්ය මහා සංඝරත්නය මේ දින 10 පුරාවටම අපි විසින් දැස් කරගත්තා වූ මේ මහා භාවනා කළ ස්වාමීන් වහන්සේලාත් මෙහෙණින් වහන්සේලාත් සීල උපාසක උපාසිකාවන් ඔබ අප සෑම සීල දිනා රැස් කරගත්තා වූ සීල පුණ්‍යානුභාවයෙන් ඔබ වහන්සේලාට තව තවත් නිදුක් නිරෝගී භාවය සැලසේවා. නිවන් කුසල් දහම් රැස් කරගනිමින් බණ භාවනා වඩමින් මේ දුක් විඳින සසරින් වහවහ ඈතර වීම පිණිසම මේ සීල පුණ්‍යානුධර්මයන් හේතු වාසනා වේවා කියලා අපි සීල දෙනා සාදුකාරය දීලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම තමයි මේ භාවනාවේ ඇතුළ ගැඹුර අපි මුලින් ආවට පස්සේ අපේ හිතේ විසිරුණු ස්වභාවයන් ක්‍රමක්‍රමයෙන් ඒකාග්‍ර කරමින් ආනාපාන සති සමාධි භාවනා වඩමින් අපි බාහිර ලෝකයෙන් ඈත් කරගෙන මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන
ධර්මයන්ගේ යථා ස්වභාවය අපි අවබෝධ කර නොගත් නිසා තමයි අපි මේ සසරේ තවමත් ගමන් කරන්නේ. මමත් මෙහෙම දෙයක් අහලා තිබුණා රූප වේදනා සංඥා සංකාර කියලා. නමුත් මේ වගේ යථා ස්වභාවයේ මොකක්ද කියලා හඳුනා ගන්න පුළුවන් කමක් තිබුණේ නැහැ. ශබ්දයක් කියලා ගත්තොත් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් මේ යවට භාවනා කරපු දවස්වල ලේන් වගේ සත්තු කෑ ගහනවා අනන්තවත් ඇහෙන්නේ නැති. නමුත් අපි මේවා කලින් හඳුනාගත්තේ එක ශබ්දයක් ඇටියට. නමුත් අපි භාවනා මානසිකාරය යොමු කරවලා අපි මෙනෙහි කරලා බඳිනකොට අපිට පේනවා මෙතන තියෙන්නේ ශබ්ද එකක් නෙවෙයි ශබ්ද රාශියක් කියලා. මේ ඔස්සේ අපි ක්‍රමක්‍රමයෙන් හිත මෙනෙහි කරලා අපි හිත යොදවලා බැලුවොත් අපිට හඳුනා ගන්න පුළුවන් මේ ඇහුණු ශබ්දය ඇතුලේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයම පවතින බව. ඉතින් අපේ නායක හාමුදුරන් වහන්සේලා ක්‍රමක්‍රමයෙන් අපි භාවනාවට යොමු කරලා මේ කරපු සේවාව අපට මට පෞද්ගලිකව මගේ ජීවිතයට පුදුමාකාර වටිනාකමක් ආලෝකයක් එකතු කරා. අදින් පස්සේ තමයි මේ දින 10න් පස්සේ තමයි අපි මම ස්වාමීන් වහන්සේ නමක් හැටියට නියම ස්වාමීන් වහන්සේ නමක් හැටියට මට මග වඩන මග හෙළියුනේ මේ භාවනා වැඩසටහනින් කියන එක කියමින් ප්‍රකාශ කරමින් අති ගෞරවනීය ස්වාමීන් වහන්සේ නායක හඳුනා ස්වාමීන් වහන්සේටත් අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් මගේ ගෞරව නමස්කාරය පුද කරමින් අනිකුත් උපාසක උපාසිකාවන්ටත් කතා කරන්න අවස්ථාව දෙන්න ඕන නිසා මම මෙතනින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේටත් අනිකුත් ස්වාමීන් වහන්සේලාටත් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ සැලසේවා. වහවහ මේ දුක්ඛින සසරින් ඈතර වීම පිණිසම අපි විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍යාන ධර්මයේ හේතු වාසනා වේවා. ඊළඟට අපි දීර්ඝ වේලාවක් දෙනවා මෙහෙණින් ආන්තිලගේ පැත්තට. මොකක්hari මේ භාවනා වැඩසටහන පිළිබඳව තමන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න. පූජනීය ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි අනිකුත් ස්ථානයේ වැඩ සිටිනා වූ ස්වාමීන් වහන්සේගෙන් අවසරයි භාවනාවන් සඳහා වැඩ සිටිනා වූ සියලුම ස්වාමීන් වහන්සේලාගෙන් අපි ගෞරවනීය මෑණින් වහන්සේලාගෙන් අවසරයි පාසක උපාසකාදී සියලු පින්වත්නි ඇත්තටම බුදුන් වහන්සේලා අපි ණයගෙති ඇත්තටම කල්යාණ මිත්‍රයන් වහන්සේලා අපට ජීවිතේ මුණ ගැහුණා බුද්ධෝත්පාද කාලෙකුත් ලැබුණා. නමුත් අපිට මේ සත්‍ය අවබෝධ කරගන්න පිළිවෙලක් නැතිව තිබුණා. මුණ ගැහුණාට හරියන්නේ නැහැ. ඒකේ වෙන් කරලා බෙදලා වෙන් කරලා බුදුරජාණන් වහන්සේ වෙන් කරලා තිබුණත් අපිට වෙන් කරලා ලබා ගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඉතින් ඒක නිසා අපි මේ ස්ථානට පැමුණාට පස්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් අපිට මේක වෙන් කරලා බෙදලා උන්වහන්සේලා අපිට හරියට පොඩි ළමයින්ට වගේ කියලා දුන්නා. ඉතින් ඒක නිසා ඕනම නොතේරෙන කෙනෙකුට උනත් ධර්මය මොකක්ද කියන එක අවබෝධ කරගන්න පුළුවන් ශක්තිය උපදවා ගන්න පුළුවන් වුණා. බොහොම කාලයක් මමත් හොය හිටියා මේ සමතේ මොකද්ද විදර්ශනා මොකද්ද කියලා. නමුත් අපිට අර කිරි වතුර එකට කරලා දුන්නා වගේ අපිට හොයාගන්න බැරි වුණා. නම් මේ ස්ථේන්ට ආවට පස්සේ හොඳට වෙන් කරලා දැනගන්න පුළුවන් වුණා. ඒ සමතේ මොකද්ද විදර්ශනා මොකද්ද මේ වඩන්නේ කොහොමද ඒක බිඳින්නේ කොහොමද කියන ආකාරය හොඳට පොඩි ළමයින්ට තේරෙන ආකාරයට උන්වහන්සේලා ගලපලා පෙන්නලා දුන්නා. බුදුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු ආකාරයට උන්වහන්සේගේ ගුණ අනුගමනය කරමින් ලෝක සත්‍යයට අනුකම්පාවෙන් මෙවැනි ධර්මයන් දේශනා කරන උන්වහන්සේලා මම ආරම්භ වෙන දීර්ඝ දෙයක් කියන්න තියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඉතින්
කිය යුතු දේ ටික කියපු නිසා ඉතින් උන්වහන්සේලා මේ බුද්ධ ශාසනය ආරක්ෂා කරන්න ලෝකයට බාර දීලා තියෙනවා. බාරගත්තා දෙවිවරු, සතරවරන් දෙවියන්, විෂ්ණු කතරගම ශූන්‍යයන් පස්දින ආදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලා බුදු සසුන ආරක්ෂා කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පොරොන්දුනා. ඒ ආකාරයට පරිසමාර්ථාර්ථයෙන් භාගවත් බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන 5000ක් කල් පවතිවා කියලා බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨාන කරලා තියෙනවා. ඒ ආකාරයට මේ ඉතුරු 2400 ගානක් තව පවතිනවා. ඒ 2400 කාලය තුළම මේ බුද්ධ ශාසනය පවතිවා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ බුද්ධ අධිෂ්ඨානයට පරිදි මේ ස්වාමීන් වහන්සේලා ආරක්ෂා වේවා, ආරක්ෂා කරත්තා, දෙවිව ආරක්ෂා කරත්තා. සුම විෂ්ණු කතරගම ශූන්‍යයන් සුමන සමන් සතරවරන් ආදී සියලු දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ආරක්ෂා වහන්සේලාට තව මෙවැනි මේ ස්ථාන පවත්වාගෙන බුදු පුතුන් වහන්සේලා හදාගෙන ඒ විදිහට ලෝකයාට මේ ධර්මයේ බෙදලා දෙන්න උන්වහන්සේලාට සත්‍ය, ධෛර්ය, වීර්ය, සති සමාධි පහළ වේවා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම පතන උතුම් බෝධි ඥානයෙන් ලබා ගැනීමටත් අපි මේ 10ක් මුළුල්ලේම පමණක් මේ ජීවිත කාලය පුරාවට මේ කියලා දීපු මේ භාවනාවන් සිද්ධ කරනවා. ඒ අපට මෑණින් වහන්සේලාට බොහෝම උදව් උපකාර වුණා මේ භාවනාවෙන්. නිසා මේ කුසලානිසංස බලයන් හේතු කරගෙන ස්වාමීන් වහන්සේලාට මේ ස්ථානය හොඳින් කායික සුවයෙන් පවත්වාගෙන මානසික සුවයෙන් සුවපත් කරගෙන ස්ථානය පවත්වාගෙන යන්න බොහෝ කල් පවතිවා. බුදු සසුන ආරක්ෂා කරත්වා, දෙවියෝ ආරක්ෂා කරත්වා. අපි කරන සියලු කුසල් බලයෙන් සියලු යහපත උදා වේවා. සාන්තියක් නැවේවා. කිසිම කරදරයක්, මාර්ගයක්, බාධකයක් නැතුව හොඳින් සසුන රැක ගැනීමට දීර්ඝායුෂ ලැබේවා. උතුම් නිවනින් සැනසීම පිණිසත් මේ කුසල් හේතු වේවා කියලා අපි සෑම සියලු දෙනාම සාදුකාර දීලා ප්‍රාර්ථනා. මගේ මතක හැටියට මේ කඹුරු පිටියේ ඉඳලා වගේ මතකයි මේ ගුවන්පති මාත් ඉන්නවා. මගේ මතකේ හරියට දන්නේ නැහැ. ආවද? එන්නකෝ බලන්න. ආවද කඹුරු පිටියේ ඉඳලා ඔයාට? අවුරුවාරි ගමන්නේ විදුහල්පති මහත්තයෙක් ආවා කඹුරු පිටියේ ඉඳලා. ඔයාට මන් දන්නේ නැහැ. අවුරුවාරි පොඩ්ඩක් අදහසක් ප්‍රකාශ කරන්නකෝ. අත්තරයි නායක හඳුන්වන අවශ්‍යයෙන් භාවනාව සඳහා වැඩම කර සිටින මහා සංඝරත්නයේ සිල්මෑණිවරුන්ගෙන් උපාසක මාස්ටරුන්ගෙන් උපාසක මෑණිවරුන්ගෙන් සියලු දෙනාගෙන් අවසරයි. අපේ නායක ස්වාමීන් වහන්සේ සහ අනිකුත් ස්වාමීන් වහන්සේලා භාවනාව යනු කුමක්ද යන්නේහි ආර්ථය කිසිසේත්ම නොදන්නා කෙනෙකුට වුවද වඩා හොඳින් ඒ වටහාගත හැකි ආකාරයට කියලා දුන්නා. අපි කුඩා දුවා දරුවන්ට පළමුවෙන්ම අයන්න කියලා එතන ඉඳලා වචනයක්, වාක්‍යයක්, වාක්‍ය රචනයක් හදන තැන් දක්වා ක්‍රමයෙන් ඒ කුඩා දුවා දරුවන් සංවර්ධනය කරනවා අපේ රැකියාවේ හැටියට. ඒ විදිහට නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කොට අපට කර්මස්ථාන ලබා දුන් ස්වාමීන් වහන්සේලා භාවනාවේ අයන්නේ පටන් අපට කියලා දුන්නා. අපි ඒක හොඳින් ප්‍රගුණ කළා. සුළු අඩුපාඩු ඇති වුණත් අපිට පුළුවන්කම තියෙනවා මේ මොහොත වෙනකොට ඕනෑම හදිසි අවස්ථාවකදී ඕනෑම කරදරයකදී සතු උපද්‍රවයකදී හිත වහ සංසිඳුවාගෙන
ඒට මුහුණ දෙන්න. මොකද මේ මධ්‍යස්ථානයට සම්බන්ධ වෙලා 4 වෙනි දවසේ හවස තමයි පණිවිඩය ලැබුණේ මගේම සහෝදරයා මගේ ගෙදර මිය ගිහින් කියලා. එතකොට එදා මෙනෙහි කරමින් සිටි අනිත්‍ය මට මතක් වුණේ මේ මහා සංසාරේ මුණ ගැහිච්ච තවත් එක පුද්ගලයෙක් මගෙන් ඈත් වුණා කියන අදහස. පණිවිඩය ගෙන ආපු දෙන්න. ඔයාලා යන්න මම උතනට ආපහු ඒ පව ලැබෙන්නේ මගේ සහෝදරයාට. මම මෙතන හිටියොත් එයාට ඒ පින ලැබෙයි. එහෙම කියලා මම නැවතුණා. හැබැයි වෙන දවසක ඒ දේ වුණා නම් මෙතනදි නොවි මම අඬාගෙන ආපහු හැරිලා යනවා. නමුත් එදා මෙනෙහි කරමින් හිටියේ උදේ ඉඳලා අනිත්‍ය. නායක හාමුදුරුවන් වහන්සේ ඒ සඳහා හුරු කරලා අනිත්‍ය කියන්නේ කුමක්ද කියන වග තාම හොඳින් තේරුම් කරලා දුන්න නිසා මගේ සහෝදරයාත් එම අනිත්‍යයට මුහුණ දුන්නා නේද කියන හැඟීම මගේ හිතට ආවා. ඒ නිසා මම එතනම දැනුණා. අනේ වගේ අපේ ජීවිතේ ඕනෑම අවස්ථාවකදී අද වෙනකොට මට ඊට වඩා ශක්තිමත් හිත. ඒ 4 වෙනි දවසේ. අද 10 වෙනි දවසනේ. අද වෙනකොට ඊටත් වඩා හිත ශක්තිමත්. සමහර විට ඊට වඩා දරුණු දෙයකට මට මුහුණ දෙන්න සිද්ධ වුණත් මේ ලෝකේ අනිත්‍යයි කියලා ඒ දිහා නිවැරදිව දැකීමේ හැකියාව මට ඔබට ඇති. මට පැහැදිලිවම කියනවා ඔබටත් ඇති කියලා මම විශ්වාස කරනවා. එතකොට මේ මහා සංසාරේ අනන්ත දුක් විඳපු අපිට මේ සංසාරයෙන් එතර වන්නේ කොහොමද? මේ දුක අපි නිවාගන්නේ කොහොමද කියන එක මඟ පෙන්නු අති ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේට සහ කර්මස්ථාන දුන් අනිකුත් ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සම්බෝධි යෝගාශ්‍රමයේ තුල වැඩ සිටින සියලුම ස්වාමීන් වහන්සේලාට අපවන් දුක් විඳින තව තවත් සත්වයින් සසර දුක හඳුන්වා දෙන්නට, ඊතර වීමේ මඟ පෙන්වා දෙන්නට දීර්ඝායුෂ නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම උන්වහන්සේට මේ ආත්ම භාවයේදීම නිර්වාණ සුවයත් කරගන්නට මේකින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබ හැම දිනාටම මේ ආත්ම භාවයේ තුලදීම මේ භාවනාව වඩා වර්ධනය කරලා හැකියා උත්සාහ කරන්න ආත්ම හතකින් පිට නිවන් සුවත් කරගන්න හැම දිනාටම තෙරුවන් සරණයි. අතිජපාදක මහත්මයාට එහෙම නම් උපාසිකා පැත්තෙන් කවුරු හරි උන්වහන්සේ දැනුගත්තා. මට මතකයි තුන්ගාක් ඉන්නවා ඉතින් දුවල් කොටිවලු පාරසාලාචාර්යවරු උන්වහන්සේ ඉන්නවා. කවුද කින්දම අන්ද කියලා නම් මට මතක නෑ. ඉතින් කරන්නේ සංඝ වැඩ පොලිස් ස්ටේෂන් පොලිස් සහල් වැඩ කරන්නේ විශේෂ ශික්ෂණ විදියට සංඝනාත් මාවගන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ මාව අඳුරන්නේ නැතුව ඇති වසන්ති කුස්සා මාව මෙහෙට හඳුන්ලා දුන්නේ. වසන්ති කුස්සා මාව හඳුන්ලා දුන්නේ මෙහෙට. වසන්ති පොලිස් සහල් ස්වාමීන් වහන්සේ සේවා කරනයි ලොකු ස්වාමීන් වහන්සේ වගේම වැඩ සිටින ස්වාමීන් වහන්සේලා සියලු දෙනාගේම අවසරයි
මෙන්නාසලගෙන් අවසරයි. සියලුම උපාසක උපාසිකාවන් අවසරයි. ඇත්ත වශයෙන්ම අපේ ජීවිතේ කියනවානේ අපි දෙවෙනි උපදින්නේ මේ කසාද බඳලා ගියාම කියලා මට තේරෙනවා මෙහෙට ආවම මට තේරෙනවා මම දෙවෙනි වාරේ ඉපදුනේ මෙහෙට ආවට පස්සේ කියලා. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම මට අන්තම් තියෙන දවස් නම් මම හේවන්න පටන් ගත්තා මේ භාවනාව කියන්නේ මොකක්ද කියලා. ඒ වුණාට අපිට ඉතින් ඇත්තටම හරි පාරක් ඇත්තටම දැනගන්න ලැබුණේ නැහැ. මම වසන්ත මිස්ටර් හැමදාම දැන් මෙහි ආවට පස්සේ නිදාගන්නත් මතක් කරලා නිදාගන්න මතක් කරලා මේ පින්දලා මොකද මම මෙතෙන්ට යමු කරපු නිසා. මට ඒ තරමටම මේක වටිනවා. මොනදාස් නම්ම මම මෙතෙන්ට ආව දවසේ නම්ම බුදුරජාණන් වහන්සේගේ අගයත් අපට මට 100ක් වාරයක් වැඩියෙන් තේරෙන්න පටන් ගත්තා. ඇත්තටම ඒක අපේ ගාල්ලෙන් ස්වාමීන් වහන්සේ තමයි ඒ දින සිද්ධ වෙන්න ඕන. මොකද අපි ඇත්තටම ජීවිතය ගත කරනකොට බුදුන් වඳිනවා තමයි අපිට හිතන්නවත් වෙනවක් නෑ. බුදුරජාණන් වහන්සේ කොච්චර දුකක් විඳද අපිට මේ ධර්මයේ දේශනා කරන්න කියලා. නමුත් අපිට මෙහෙට ආවට පස්සේ මට හිතෙන්න පොඩ හිතෙන්න පටන් ගත්තා. බුදුරජාණන් වහන්සේ අපිට මෙතන කුෂන් එකක් දීලා වහලක් දීලා ෆෑන් එකක් දාලා තමයි අපිට භාවනා කරන්න හම්බෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ කොච්චර දුකක් විඳලාද මේ දේ හොයාගන්න නැති කියලා. ඇත්තටම අපි බෞද්ධ විදිහට මෙච්චර කලක් පරක් වෙච්ච එකක් භාවනාව ගැන ඉගෙන ගන්න අපේ මේ ඇත්තටම අඩුපාඩුවක් කියලා මට ලැජ්ජාවටපත් වුණා. ඇත්ත වශයෙන්ම නායක ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් සිද්ධ වෙනවා. ලොකු මෙහෙයක්. මේ ආත්මේ මම මහත්ය කියලා මේ ආත්මේ නිවන් දකින්න පින් සිද්ධ වෙනවා. මොකද අපිට හරිපාර හොයාගන්න තැනක් ඇත්තටම අර ස්වාමීන් වහන්සේ අපිට දේශනා කරා වගේ ඇත්තටම නැහැ. මේ ස්වාමීන් වහන්සේ ලොකු විනාශ මේ ප්‍රෝග්‍රෑම් එකේ අපිට ආවොත් නම් අපිට හැංගීමක් හදනවා අපි මෙහෙන් වහන්සේ කෙනෙක් කියලා. ඒ වගේ අපිට ගෞරවයක් ඇති වුණා නේද? ඒතකොට ඒ වගේ අපිට ඉන්න හම්බෙන මේ වගේ භාවනාවක් කරන්න හම්බෙච්ච එක මේ අපිට ඇත්තටම ලොකු මේ වගේ සේවලක ඉන්න හම්බුන එක ලොකුම මේ වාසනාවක් කියලා තින් කරලා තියෙනවා නේද? මම විතරක් හිතනවා අපි මේ වගේ තැනකට යමු වෙන ලැබිච්ච එක. ඉතින් එහෙම බලනකොට මෙතන ස්වාමීන් වහන්සේ වගේම පොඩි සාමුදුරු ඒ වගේම වැඩි ඉන්න හැම සාමුදුරුවන්ගේ මේ දායකත්වයෙන් අපි මෙතන කරන සේවය ඇත්තටම තවදුරටත් පුළුවන් තරම් කාලයක් කරන්න ලැබෙන එක මම ප්‍රාර්ථනා කරනවා. පුළුවන් තරම් මේ අපේ අපි වගේ මේ ධර්මය ඉගෙන ගන්න අවසර ගන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම නායක සමුදායෙන් ඉඳන් හැමති අපේ දරුවෝ පොඩි දරුවෝ ස්වාමීන් වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලා ඉන්නවා කියලා ඇත්තටම අපේ ළමයි දන්නේ නැහැ. ඒ කියන්නේ අද කාලේ අපේ සමාජයේ ඉන්න ස්වාමීන් වහන්සේලාත් එක්ක දැනුවම මේ ස්වාමීන් වහන්සේලා ඇත්තටම නියම බුද්ධ පුත්‍රයෝ. ඉතින් අපේ දරුවන්වත් මේ වගේ ස්වාමීන් වහන්සේලාගේ ඇසුර ලබන්න හම්බ වෙනවා නම් අඩු ගානේ අවුරුදු 9 ඉඳලා 16 වගේ දක්වා ළමයිට මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ටිකක් බර වැඩි. මට නිතරම මතක් වුණේ මගේ දරුවන්ට පොඩ්ඩක් මේ දවස් කීපයක්වත් මේ අතර වෙලා ස්වාමීන් වහන්සේගේ සේවන ලබන්න පුළුවන් නම් කියලා මට නිතරම කල්පනා වෙන්න පටන් ගත්තා. ඉතින් ඇත්තටම මම ඉදීමක් කරන්න කැමති ස්වාමීන් වහන්සේ පුළුවන් නම් අපේ පොඩි දරුවන්ට දවස් දෙක තුනක්වත් මාසෙකට ස්වාමීන් වහන්සේගේ සේවන ලබා දෙන්න පුළුවන් නම් ඇසුර ලබා දෙන්න පුළුවන් නම් ලොකු පිනක් කියලා. ඉතින් ඒ වගේම සම්මත කරන්න ඕන අපිට මේ සේවයට අපයන් මෙහි ඉන්නවා මේ මෑණිවරු එහෙම ඒ මෑණිවරුන්ගේ සේවයක් මම ගොඩාක් අගය කරන මේ අවස්ථාවේ. ඉතින් ඇත්තටම මේ හැකවරනේ අපට අම්මා ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ වගේම අර අපේ මෑණිවරුන් වෙන අම්මා තාත්තගේ ඉන්න වගේ තමයි අපි හැකවරනේ ලැබුණේ. ඉතින් ඇත්තටම අපි ඒකත් අගය කරන්න ඕන. ඉතින් මම අවසාන වශයෙන් ප්‍රාර්ථනා කරනවා මේ වගේ ආයතන මේ වගේ තවත් ප්‍රසිද්ධ වෙලා බබලලා මේ බෞද්ධයන් දැනගන්න ලැබිලා මේ වගේ ආයතන වල ලැබෙන නැතිනම් මේ තියෙන මේ සමාජයේ තියෙන ප්‍රශ්න ගොඩක් උදා වෙන්න මේ වගේ ආයතන ගොඩක් උදා වෙනවා. ඉතින් මේවා තවත් වැඩි දියුණු වෙන එක මම ප්‍රාර්ථනා කරනවා ස්වාමීන් වහන්සේ. ඉතාමත් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. දෙවන් සරණයි. කාර්යාලයෙන් කවුරුත් එනවද මේ කොළඹ මහ රෝහලේ ඇස්රෝහලේ කලබෝග රෝහලේ තුඟක් මෙහාට ඇවිල්ලා භාවනා කරලා තියෙනවා. මට ගියාම පුදුමත් හිතුණා මේ හර්ෂණී ප්‍රනාන්දු කියලා ලොකු දොස්තර නෝනා කෙනෙක් වාට්ටු දෙකක් භාරව කටයුතු කරන්නේ. එතුමියගෙන් channel එකක් ගන්න සති දෙකක් තුනක්වත් අඩු වශයෙන් ඕන. මේ අපේ අය වෙලාව නැහැ කියන එකේ පට්ටපල් බොරුවක් බව එකෙන් පේනවා. මෙච්චර රාජකාරී බහුලේ දොස්තර නෝනා ඇවිල්ලා පසුගිය වාරේ දවස් 10ක් භාවනා කළා කියලා. වාට්ටු දෙකක් භාරව මේ නිතරම channel කරන යා විශාල වගකීමක් ඇති දොස්තර නෝනා කෙනෙක් හර්ෂණී ප්‍රනාන්දු කියලා.
මම පසු ගියා මේ වමනාවකට රෝහලට අපිට බොහොම ඉහළ මට්ටමකින් සලකලා කටයුතු කරලා දුන්නා. මම මේ මතක් කළේ මේ අපේ අයට වෙලාව නැහැ කියලා. මේ වාට්ටු දෙකක් බාරව කටයුතු කරන මේ නිතරම channel වලට යන මේ දොස්තරෝනා කොහොම ආවද? මේ අයට මොකද අපේ අයට මොකද වෙලාව නැත්තේ? එනවද කාර්යාලේ කවුරුත් අවසරයි අපේ ගුරු දේවෝත්තම අතිපූජනීය වූ ගුරු පියාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි මෙහෙණින් වහන්සේලා ඇතුළු නිසිල්වත් පිරිසගෙන් අවසරයි. දෙසැම්බර් මාසයේ 21 වෙනිදා මේ සෑම දිනම මේ ස්ථානයට ළඟා වුණා. ඒ අවස්ථාවේදී අපේ ගෞරවනීය ගුරු පියාණන් වහන්සේ අපගේ කාර්යාලයේ කටයුතු කරන අපේ කාර්ය මණ්ඩලයත් නිසෑම සියලු දෙනාම ඉතාමත් ගෞරවයෙන් පිළිගත්තා. පසුවදා සිල් සමාදන් කරවෙන්නේ. සමහර වෙලාවට මෙතන ඉන්න අය දසසිල් සමාදන් වුණේ මුල් අරට එදා වෙන්නත් පුළුවන්. සිල්පද 10ක් ආරක්ෂා කර ගැනීමට පොරොන්දු වෙලා මේ කටයුත්ත ආරම්භ කළා. අපේ නායක ස්වාමීන් වහන්සේ ඔබ සෑම සියලු දෙනාටම භාවනාව කියන්නේ මොකක්ද කියලා මුලින්ම යායුතු මාර්ගය පැහැදිලි කරලා දුන්නා. පැහැදිලි කරලා දීලා අර විසිරීලා තියෙන සිත හැමතැනම දුවන සිත එක ස්ථානයකට ගැනීමට අවවාද උපදෙස් දුන්නා. මුල දවසේ දඩබ්බර වස්තික වගේ හිත එහෙ මෙහෙ දුවන්න ගත්තා. නමුත් අපේ නායක ස්වාමීන් වහන්සේගේ උපදෙස් මත දින 3ක් යන විට ඒ විසිරුණු සිත හෙමින් එක්තැන කරා. අර ළඟ දිගෑරලා තියෙනකොට වස්ස අර කනුව ළඟ ඉඳලා කඹේ දිග තියෙන කල් දිව්වා වගේ. අන්තිමට දුවලා හෙම්බත් වුණාම කනුව මුල නිදාගත්තා. අන්න ඒ වගේ විසිරුණු සිත දින 3ක් යන විට එක්තැන් කළා. ඒ අපි සීලේ හරියට පිළිපදපු නිසා සිත එක්තැන් වෙලා සමාධිගත වුණා. එක්තැන් වූ සිතටයි ඊට පස්සේ තව කොටසක් අපිට ලබා දුන්නා. ඒ එක්තැන් වූ සිතෙන් හැම පැත්තටම විසිරුවලා මොකක්ද මේ අපේ ජීවිතය කියන එක අපිට අවබෝධ කරලා දුන්නා. විවිධ පැතිවලට හරවලා අපේ නායක ස්වාමීන් වහන්සේ පෙන්නලා දුන්නා අපි කවුරුත් නොදන්න නාම රූප කියන කොටස් දෙක. සමහර විට නාම රූප කියන්නේ මොකක්ද කියලා කවුරුත් දන්නේ නැහැ. ඒ නාම රූප ධර්මයන් උන්වහන්සේ පෙන්නලා දුන්නා ඊටමත් සරල විදිහට. හැම මොහොතකම අවවාද උපදෙස් දෙමින් මේ නාම රූප ධර්මයන් හඳුනා ගැනීමට අවස්ථාව සලසා දුන්නා.
අහිතන්නේ අද වෙනකොට ඒ යා යුතු මාර්ගයේ ගමන් කරලා ඒ නාම රූප ධර්මයන් හඳුනාගෙන මේ පංච උපාදානස්කන්ධය මොකක්ද කියලා අවබෝධ කරගෙන මේ සසරින් එතර වන්නට අවස්ථාව ලබා ගන්නට මඟ පාදලා දුන්නා. අපි මේ සංසාර සාගරේ කොයිතරම් දුර ආවද? තවත් කොයිතරම් දුර යන්න තියෙනවද? කියන එක අපිට අවබෝධ කරගන්න ලැබෙන්නේ මේ සමත විදර්ශනා මාර්ගයේ ගමන් කිරීමෙන්. අපි කවදා හරි මේ සසරින් නිදහස් වෙන්නට ඕන. නිදහස් වෙන්නට නම් යා යුතු මාර්ගය මේකයි කියලා අපේ නායක ස්වාමීන් වහන්සේ මේ සෑම සියලු දෙනාටම පෙන්වලා දුන්නා. ඒ වගේම මෙන්න මේ විදිහට ගියොත් අපිට මේ සසර කෙටි කරගන්න පුළුවන් කියලා අවබෝධ කරලා දුන්නා. මම හිතනවා මේ දින 10 මේ ස්ථානයේදී මේ සියලුම දෙනා නියම විදිහට කටයුතු කළා නම් අද භුක්ති විඳින්නේ මොනතරම් සතුටක්ද? අනිත් එක මේ සසරින් නිදහස් වෙන්නේ කොහොමද කියන එක අවබෝධ කරගන්න ඕනේ. ඒක තම තමන්ගේ සීල බලය අනුව සමාධිය පිහිටලා ඒ සමාධියෙන් ප්‍රඥාවකට පැමුණා. අදුම තරමේ අපිට අවශ්‍ය වෙන්නේ මේ සංසාර සාගරේ පළමු පියවර පැනගන්න ලැබුණා නම් තවත් එහාට එතරම් අමාරුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි නායක ස්වාමීන් වහන්සේ පෙන්වා දුන් මාර්ගයේ නිතර දෙවේලේ ගමන් කරලා මේ සසරින් නිදහස් වෙන්නට අධිෂ්ඨාන ශක්තියක් ඇති කරගනිමු. මේ කටයුත්ත කරන විට මේ භාවනා මධ්‍යස්ථානයේ හැමතැනම ගහලා තියෙනවා සංවර වන්න. කතාව භාවනාවේ හතුරාය. අන්න ඒ වගේ වදන් මේ හැමතැනකම තියෙනවා. සංවරය මේ සඳහා ඉතාමත්ම අවශ්‍යයි. සංවරය කියනකොට අපේ වචනයක් සංවර කරගත යුතුයි. කය, වචනය, හිත තුනම සංවර කරගන්න. මුලින්ම අපි කය සංවර කරගෙන ඊට පස්සේ වචනය සංවර කරගන්න. අපි මුලින්ම මේ හැමදෙනාටම ප්‍රකාශ කරා එකම එක දෙයක් තමන්ගෙන් ඉටු වේ යුතුයි. වෙන මොකුත් නෙමෙයි. තමන්ගේ හිතට තමන් අවංක විය යුතුයි කියලා. අනේ අදහස හැමතිස්සෙම අපි දුන්නා වෙන මොකුත් අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. තමන්ගේ හිතට තමන් අවංක වුණා නම් මේ කටයුත්ත සාර්ථකව කරගෙන යන්න පුළුවන්. සමහර වෙලාවට සමහර අයගෙන් ඒ අදහස ඉෂ්ට උනේ නැහැ කියලා හිතනවා. සමහර අවස්ථාවලදී පස්සෙන්ම ගිහිල්ලා කොහොම හරි මේ අයව මේ මාර්ගයට යොමු කරන්නට අපිට හැකිතරම් අපි සහයෝගය ලබා දුන්නා. කිසිම අඩුපාඩුවක් කරේ නැහැ. දානමාන, ගිලම්පස, ඒ වගේම බෙහෙතේ හැම දෙයක්ම සලසා දුන්නා. ඒ නිසා මේ පිරිසට තිබුණේ අපේ නායක ස්වාමීන් වහන්සේ ලබා දීපු උපදෙස් මත ඒ මාර්ගයේ ගමන් කිරීම. පුංචි අතපසු වීම තිබුණා. කීප වාරේ අපේ පොඩි ස්වාමීන් වහන්සේ දැනුම් දුන්නා. ඒවා අත්හැරලා මේ යා යුතු මාර්ගයට පිවිසෙන්න කියලා. ඇත්ත වශයෙන්ම කලින් කතා කළ උපාසක මහත්මයා භාවනා කරමින් සිටින විටයි
අපි මේ මහත්මයාව කතා කරලා අතට පොඩි තට්ටුවක් දීලා එළියට එක්කරන් ගියේ. අකුරස්සේ ඉඳලා කිව්වා ඒ ආපු මහත්වරුන් දෙදෙනා ආවේ. ඉතින් අපිට ඒ පවුලේ කෙනෙක් නිසා සමහරවිට නොදී බෑ. ඒ නිසා කතා කරලා එක්කගෙන ගිහිල්ලා ඒ ප්‍රශ්නය ගැන ඉදිරිපත් කළාම ඇත්ත වශයෙන්ම අපි සන්තෝෂ වුණා. ඒ මහත්මයා දුරකථනයෙන් තමන්ගේ ඒ ආපු මහත්මියකුගේ දුරකථනයෙන් ගෙදරට කතා කරලා ඉවර වෙලා අර ආපු දෙන්නට කිව්වා ඒ මහත්තයා පොඩ්ඩක් වෙලා බිම බලන් හිටියා. බිම බලන් ඉඳලා කිව්වේ එකම දෙයයි යන්නට. ඊට පස්සේ මේ මහත්මයා මෙහාට ආවා. ඇත්ත වශයෙන්ම අර ආපු දෙන්නට අපි කිව්වා නියමෙටම මේ මහත්මයා භාවනා කරලා තියෙනවා. නැත්නම් වෙන කෙනෙක් නම් තමන්ගේ සහෝදරයා නැති වුණා කිව්වම මෙතන රැඳී සිටින්නේ නැහැ. ඒක නිසා අපි හිතනවා ඇත්ත වශයෙන්ම මේ මහත්මයා සාර්ථකව මේ භාවනා කටයුත්ත කරගෙන ගියා කියලා. ඒ වුණත් ටිකකට පස්සේ ඇවිල්ලා ඇහුවා හෙට උදේ ගිහිල්ලා අනිද්දා උදේට එන්න. ඒ වෙලෙත් අපි කිව්වේ එහෙම අපි ආපහු බාරගන්නේ ඒකත් අනිත්‍යයි කියලා අතහරින්න. ඒ මහත්මයා ඒකටත් කැමති වුණා. ඉතින් භාවනා මාර්ගයේ ඒ විදිහට ගිය නිසා තමයි අද ඒ මහත්මයා හිත ඒ විදිහට හදාගත්තේ. මේ අපේ නායක ස්වාමීන් වහන්සේ ඇත්ත වශයෙන්ම මම නම් හඳුන්වන්නේ අපේ දිලිසෙන මණිකක් තියෙනවා. ඒ මණික අපේ නායක ස්වාමීන් වහන්සේ. ඒ මණික අතහැරලා වෙන තැනකට යනවා නම් මණික කවුද කියලා හඳුනාගෙන නැහැ. එහෙම හඳුනාගත්තේ නැත්නම් මේ ස්ථානේ හැරදාලා කවුරු වෙන තැන් වලට දුවනවා. මම දන්නේ මම නම් හඳුනාගෙන තියෙන්නේ අපිට ඇති එකම වස්තුව එකම මණික අපේ නායක ස්වාමීන් වහන්සේ. අපේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ බුදු වෙන්නට පෙර ගිහි ජීවිතේ පුළුවන් තරම් සැප වින්දා. සැප විඳලා තමයි ගිහිගේ නික්මුනේ. ඒ ගිහිල්ලා පුළුවන් තරම් දුක් විඳා. නමුත් ධර්මයේ අවබෝධ කරගන්නට ලැබුණේ නැහැ. නියම විදිහට ඒ බුදු බව ලබාගත්තේ එක අත්තිකිලමතාන යෝගයටවත් කාමසුකල්ලිකාන යෝගයටවත් පෙරලෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළ නිසා අපිට මේ ධර්මයේ ලැබුණා. සමහර අවස්ථාවලදී අපිට මේ අයගේ නොයෙකුත් අඩුපාඩුකම් ඉල්ලා සිටියා අපේ. සමහරු මඳුරු දැල් ඉල්ලුවා, සමහරු බංකු ඉල්ලුවා, පොටු ඉල්ලුවා, ඒ වගේ දේවල්. නමුත් මම මේ අවස්ථාවේදී කිව්වා ඒ අයට මට ඇති අපේ බුදුරජාණන් වහන්සේ ওই සැප පහසුකම් බැලුවේ නැහැ. මධ්‍යම ප්‍රතිපදාවේ ගිහිල්ලා ඒ ධර්මය අවබෝධ කරගත්ත නිසායි අපිට මේ ධහම අද ලැබුණේ. මේ මාර්ගයේ යන්න ලැබුණේ ඒ විදිහේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කරලා. ඒ වගේම අපේ උතුම් මාණික රත්නේ අපේ නායක ස්වාමීන් වහන්සේ ඒ වගේ මධ්‍ය දුක් විඳා සැප විඳා අන්තිමට මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරලා මේ වගේ උසස් තත්ත්වයකට පත් ගන්නට ලැබුණා. ඇත්ත වශයෙන්ම මේ ධර්මාසනය මත වැඩ ඉන්නේ උතුම් ධර්ම භාණ්ඩාගාරයක් කියලායි මම නම් හැමතිස්සෙම කියන්නේ. ඊළඟට අපේ නායක ස්වාමීන් වහන්සේට
අපේ පොඩි හාමුදුරුවන් වහන්සේ කැපවීමෙන්ම පූර්ණ සහයෝගයක් ලබා දුන්නා. උන්වහන්සේට අපි නායක ස්වාමීන් වහන්සේ ශාලාවට එන්න බැරි වෙනකොට පොඩි ස්වාමීන් වහන්සේ ඇවිල්ලා ඒ කටයුත්ත සාර්ථකව කරලා දුන්නා. ඔබ හැම දිනාටම ඒ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට අවස්ථාව සලසා දුන්නා. මේ ඉදිරියේදී මේ භාවනා වැඩසටහන් සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඔබ සෑම සියලු දෙනාම ඔබගේ හිතවත් අය, පවුලේ අය මේ සඳහා සහභාගී කරවන්න දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. පළමුවෙන්ම මා පුණ්‍ය අනුමෝදනා කරනවා අපගේ ගරුතර අපගේ ගුරු පියාණන් වහන්සේට. සසර වසනතුරු ඔබ වහන්සේට මේ මාර්ගයේ ගමන් කිරීම, ඒ වගේම ඔබ වහන්සේ ඒ බලාපොරොත්තු වන උතුම් පැතුම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වීමට අප සෑම සියලු දෙනා විසින්ම රැස් කරගත්ත ඒ උතුම් කුසල් පුණ්‍ය සම්භාරයේ අනුමෝදන් වේවා. කිසිම කරදරයක්, දුකක්, කරදරයක් නොවිද නිරෝගීමත් මෙම කටයුත්ත ඉදිරියට ගෙන ගිහිල්ලා මේ සංසාරයෙන් ඔබ වහන්සේත් මිදිලා අපිවත් මුදවාගෙන සසරින් නිදහස් වන්නට ඔබ වහන්සේට ධෛර්ය ශක්තිය ලැබේවා. ඒ උතුම් පැතුම සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කිය. පොඩි ස්වාමීන් වහන්සේ මේ කටයුතු සඳහා සහයෝගය ලබා දීලා අපි රැස් කරගත්ත පින් අනුමෝදන් වෙලා උන්වහන්සේට පතන බෝධියකින් අමා මහ නිවන් සුව ලබා ගනිත්වා කියලා ප්‍රාර්ථනා. ඒ වගේම මේ කටයුතු සඳහා එදා සිටම අපට පූර්ණ සහයෝගය ලබා දෙනවා මේ ස්ථානයේ වැඩ සිටින අනෙකුත් ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේලාට මේ අවස්ථාවේදී පුණ්‍ය අනුමෝදනා කරනවා. වසර ගණනාවක් තිස්සේ මේ සම්බෝධි යෝගාශ්‍රමය ඇති කරන්නට නායක ස්වාමීන් වහන්සේට සහයෝගය ලබා දුන්න අපේ කාර්ය මණ්ඩලය අපි සෑම මොහොතකම සිහිපත් කරනවා. නායක ස්වාමීන් වහන්සේ එක් ස්ථානයක ඉඳලා ඒ ස්ථානයේ සම්පූර්ණයෙන්ම අතහැරලා දාලා තමන්ගේ චූර පාත්‍රය විතරක් අතට අරගෙන ඒ ස්ථානෙන් නික්මිලා ගිහිල්ලා අතරමං වෙලා සිටින අවස්ථාවේ ඉඳන් මේ සම්බෝධි යෝගාශ්‍රමයේ ගොඩනගා ගැනීමට අපිට සහයෝගය ලබා දුන් මෙතෙක් අපිට සහයෝගය ලබා දුන්න ඒ කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාට දැනට සිටින ඒ වගේම පෙර සිටිය සියලුම කාර්ය මණ්ඩලයේ සෑම සියලු දෙනාටම පින් අනුමෝදන් කරනවා. අපි මේ කරගෙන යන කටයුත්ත සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙලා කවදා හෝ මේ සංසාරයෙන් ගොඩ යාමට අපිට අවස්ථාව ලැබේවා කියලා ඒ හැම සියලු දෙනාටම පුණ්‍ය අනුමෝදනා කරනවා. අපේ කාර්ය මණ්ඩලයේ යම් කිසි කෙනෙකුගෙන් යම් කිසි අත්තරද්දක් සිදු වුණා නම් ඔබ සෑම දෙනාට ඒ සඳහා සමාවනමින් දැනුම් දෙනවා. අවසාන වශයෙන් මේ දින 10 තුල අපිට දානමාන, ගිලම්පස, ආලෝක පූජා ඒ හැම දෙයකටම සහයෝගය ලබා දුන්න සියලුම දායක දායිකාවන්ට මේ ස්ථානයේ වැඩ ඉඳලා අපවත් වී වදාළ සියලුම ස්වාමීන් වහන්සේලාට සියලුම දායක දායිකාවන්ට අපිට මේ කාර්ය මණ්ඩලයේ කටයුතු කරගෙන යාමට සහයෝගය දීලා මේ වන විට පරලෝකසත් වෙච්ච ඒ
උපාසක උපාසිකා සෑම සියලු දෙනාටම පුණ්‍ය ආනුමෝදනා කරනවා. අපේ කාර්ය මණ්ඩලයෙන් සෑහෙන සහයෝගයක් ලබා දුන්නා. අපි බලාපොරොත්තු වන්නේ එකම එක දෙයයි මේ කටයුත්ත කිරීමේදී අපිට ඔබගේ වචනේ පින් සිදු වේවා කියන වචනය තමයි අපි සෑම සියලු දෙනාගේම බලාපොරොත්තු වෙන්නේ. වෙන කිසිම පුද පරිස්කාරයක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපිට අවශ්‍ය වන්නේ මේ සසරින් නිදහස් වෙන්නට අවශ්‍ය ඒ පුණ්‍ය ශක්තිය. අවසාන වශයෙන් අපගේ නායක ස්වාමීන් වහන්සේට මේ සම්පෝධි යෝගාශ්‍රමයේ කෙරෙන 332 වෙනි භාවනා වැඩසටහන මෙතෙක් කරලා තියෙන ඒ සෑම භාවනා වැඩසටහනකදී මෙන්ම මේ ලංකාවේ සිටින ඒ වගේම උන්වහන්සේගෙන් ධර්මයේ ගැන පිටරට සිටින ඒ සෑම සියලු දෙනාගේම පුණ්‍ය ශක්තිය අපේ නායක ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙලා උන්වහන්සේ පතන බෝධියෙන් අමා මහ නිවන් සුවය ලැබේවායි පතමි. මානිහන් අනුශාසනා කරන්න වැඩිපුර කාලයක් ගන්න බලාපොරොත්තු නැහැ. දීර්ඝ වශයෙන් අනුශාසනා කරනවා නම් පැය ගණනාවක් යොමු කාරණා තියෙනවා අතීතයේ පිළිබඳව. ඒවා ඉතින් දැන් අවශ්‍ය වෙන්නේ නැහැ. අපි මේ සම්බෝධි යෝගාශ්‍රමයෙන් විශාල සේවාවක් සිද්ධ කරනවා. 994 ජූලි මාස 23 වෙනිදා තමයි මේක ආරම්භ කළේ. ඉතින් අවුරුදු 26ක් පොළොස්සෝටින් කොට්ටාව යන පාරේ දික්ඛේන කියන භාවනායතනේ තමයි මම කටයුතු කළේ. ස්ථානයක් 80%කටවත් වැඩි ගොඩනැගී මගේ මහන්සියෙන් තමයි. ඉතින් මේ දායකවරු ඒගොල්ලන්ට ඒවා පරිපාලනය කරගෙන ඒගොල්ලන්ගේ යටතේ ස්වාමීන් වහන්සේලා තබාගෙන ඉන්න ඕන වුණා. මොකද අපේ ලොකු හාමුදුරුවෝ කටේ වචනටයි එතන පදිංචි වෙලා තියෙන්නේ. මම මේක කැටියට සාසනයට ඉල්ලුවා දුන්නේ නැහැ. ඒගොල්ලන්ට ඕන කරනවා ස්වාමීන් වහන්සේලාත් ඔක්කොම පාලනය කරගෙන හම්බ වෙන දෙයක් අරගෙන මේ කටයුතු කරන්න. ඉතින් මම කිව්වා මම නම් මේ පාප කර්මයට සහයෝගය දෙන්නේ නැහැ. සිවුර පාවා දෙන්නේ නැහැ. කියලා කෝටි 10ක විතර වටිනාකමක් තිබෙනවා. ඉතින් මම පාත්‍රයේ සිවුර කුඩේ අරගෙන ඉතින් ගොඩට බහලා හිල්ලා තමයි අවුරුද්දක් සමාරක් මෙහෙම ඉඳලා මෙතන ආරම්භ කළා කටයුතු කළේ. ඉතින් අපේ අම්මලා තාත්තලා ගුරු හාමුදුරුවෝ මම හිතන්නේ කවදාවත් හිතන්න නෑ මම මේ විදිය මේ ශාසනයේ සේවයක් කරයි කියලා. යදත් මං සිහිපත් කරලා පින්දෙනවා. ඉතින් අති විශාල සේවාවක් කරන්න ලැබුණා. දැන් මගේ වයස අවුරුදු 80 යන්නේ.
තව ඉතින් වැඩි කලක් මෙයා කරන්න ලැබෙන එකක් නෑ බොහෝ විට. ඉතින් මේ ස්ථානයෙන් අතිවිශාල සේවාවක් අපි සිද්ධ කරනවා. භාවනා වශයෙන් සංවර්ධන වශයෙන් නොඑක ආකාරයෙන් දම් පහන් දින නොඑක විදිය. ඉතින් ඒ ගැන අපි සන්තෝෂමත් වෙනවා. අපේ ප්‍රතිපත්ති ශාසනීය යෝගාවචර සංගමයේ සමාජිකයන් දැන් 7000කට වැඩි ප්‍රමාණයක් මේ කලින් කතා කළ ඉන්ද්‍රශීලී කන්නංගල මෙනදී ආදී 3-4 දෙනෙක් ඉන්නවා. තාමත් ඉන්නවා. ඒක ආරම්භයේ ඉඳලා මේක ගොඩනගා ගැනීමට උදව් දුන්නා තමයි දැනුත් මේ භාවනාවට සටහන් වල ඊයේදී අරෝමේ ඔක්කොම සංවිධාන දාන සංවිධාන ඔක්කොම කරන්නේ පින්වතුන් තමයි. මුදලකට මේ පුණ්‍ය චේතනාව පුණ්‍යලාභය බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් ඉතින් කොහොමත් ඉතින් තව වැඩසටහන් නම් ලෑස්ති කරලා තියෙන 2017ට අපේ පුරුද්ද හැටියට එහෙම ලෑස්ති කරනවා. ඉතින් කොහොම වෙයිද කරන්න පුළුවන් වෙයිද ලෙඩ දුක් ඇදෙයිද රෝහල් ගත වෙන්න වෙයිද වගන මොනවත් කියන්න බෑ. ඉතින් පුළුවන් තරම් කරන එක තමයි මේ බලාපොරොත්තු. මේ වගේ වැඩසටහන් කළාම රටේ බෞද්ධ ජනතාව හොඳ මගට එනවා. අපිට ලැබෙන ලොකුම සතුට ඒක තමයි. මෙයා විස්ථානයක් මෙයා දැන් විශාල කෝටි ප්‍රකෝටි ගණන් වටින ස්ථානයක්. ඉතින් මෙයාගේ ස්ථානයකින් මෙයාගේ විශාල සේවාවක් වෙනකොට අපිට ලොකු සතුටක්. මේ අපේ ශ්‍රමය නිසා මෙහෙත මානසික නිසා මේ වගේ කටයුතු කරනවා. අතිවිශාල ජනතාවක් දැස් පාද ගන්නවා මඟ හොයා ගන්නවා. අද කොච්චර බණ දහම් තිබුණත් මේ නිවන් මඟ වැහිලා තියෙනවා. නිවන් මඟ නෙමෙයි කියන්නේ වෙන මඟ. සමහර විට මුදල් හොයන මඟ. ඕවාගේ දේවල් තමයි උඟක් තියෙන්නේ. අපි මේ පැත්ත සම්පූර්ණයෙන් මත්තර දාලා අපිට මිල මුදල් ආදී දේවල් කිසිසේත් අවශ්‍ය නැහැ. අපිට ඕන තරම් මේ දායකෝ වෙනස් දෙනවා. අපි අහන්නෙත් නැහැ, ප්‍රචාරය කරන්නෙත් නැහැ, ඉල්ලන්නෙත් නැහැ, දැන්වීම් ගන්නෙත් නැහැ. අපට ගෙනත් දෙනවා. ඒ නිසා අපි වෙන ඉතින් බලාපොරොත්තු වෙන දැන් මාස 4-5ක් වෙනවා. ලක්ෂ 30ක 40ක විතර වැඩ කළා. දායක අපිට ගෙනත් දෙන කිසි අනුපාඩුවක් නැහැ. අපිට මේ මුදල් හොයන්න කියලා එම කිසිම අවශ්‍යතාවයක් නැහැ. මේ විදිහට මේ සාසනික සේවාවම ගෙනියන්න ලැබීම ගැන අපි හුඟක් සන්තෝෂමත් වෙනවා. මේ පිටුතුන්ටත් මේකට සහයෝගයක් දෙන්න පුළුවන්. නිරෝගී අය අවුරුදු 70න් අඩු අය මේවට යොමු කළා. ඒ අයටත් මඟ පෙන්වා දෙන්න පුළුවන්. මේ විලාම නැති එක නම් බොරුවක්. අර මං කලින් කිව්වේ කොළඹ මහරෝහලේ ලොකුම දොස්තරවරියක් තමයි හර්ෂණී ප්‍රනාන්දු කියන්නේ. වාට්ටු ගණනාවක් බාර බලන්න කැවිල්ලා ගානක් භාවනා කරනවා. අනික් අය මේ විලාම නැහැ කියන්නේ බොරුවක්. කොහොම හරි එයා යොමු කළොත් ඉතින් කාටවත් තීසිත් දෙන්නේ. එනකොට මඟ පෙන්නන දුන්නොත් ඉතින් සිද්ධ වෙනවානේ. ඒ ගැනත් මේ පින්වතුන් සලකා බලන්නට ඕනේ. ඉතින් වැඩි දිගට මම අනුශාසනා කරන්න යන්නේ නැහැ. මේ වැඩසටහනේදී පොඩි හාමුදුරන් වහන්සේකින් ප්‍රධාන සහයෝගය ලබා දෙන්නේ.
මටත් දැන් සමහර වෙලාවට මෙතෙන්ට එන්න බැරි තරම් මේක අපහසුතාවය. උන්වහන්සේ කොහොම හරි ඒවා කරනවා. ඉතින් අර කියන්න බෑ ඉතින් ඔය ටිකක් බැරි වෙන්නත් පුළුවන්. කොහොම වුණත් දැනට උන්වහන්සේත් අනෙක් ස්වාමීන් වහන්සේලාත් මේවට සහයෝගය ලැබෙනවා. ඒ සියලු ස්වාමීන් වහන්සේලාටත් අපි කරගත් උදාර කුසල ධර්මයන් හිමිවේවා කියලා පින් අනුමෝදන් කරනවා. ඒ කාර්ය මණ්ඩලයේ පින්වතුන් 4-5 දෙනෙක් වෙන්නේ විශාල සේවාවක් කරන දවසක් දෙකක් නෙමෙයි දැන් අවුරුදු 23ක්. සතේකවත් මොදලකට නෙමෙයි. ඉතින් ඒ පින්වතුන්ගේ වෙන සේවය නිසා තමයි අපිට මේවා පවත්වා ගන්න පුළුවන්. මේ පින්වතුන්ට තව මේ කටයුතු කරන්න ධෛර්යය, ශක්තිය, සැලසේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. මේ දින 10ක් මුළුල්ලේ දාන පූජා කරන දායක ඒ අය මේ බොහෝම ශ්‍රද්ධාවෙන් මේ අය ස්ථිර වශයෙන්ම මේ දාන බාධගෙන අවුරුද්දේ අපිට වෙනස් කරන්න බෑ කොහොමවත්. කාටවත් දෙන්නත් බෑ. දෙන්න බෑ යයි තරහ වෙලා අයින් වෙලා යනවා. කොහොම හරි ස්ථිර වශයෙන්ම මේ දාන මිශ්‍ර ගිරම්පත 10 ඔක්කොම බාරගෙන තියෙනවා. නිසා අපිට කිසිම බරක් නැහැ. ඒ අය බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් විශාල දීගන් දරන මහන්සි වෙලා කටයුතු කරනවා. ඉතින් ඒ දානමාන ආදී අපෝපස්ථාන කළ සියලු පින්වතුන්ටත් අපි කරගන්නා ලද උදාර පුණ්‍ය ධර්මයන් මේලා තවත් ඒ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි ආශිර්වාදනය කරනවා. මේට නන්නායුරින් සහයෝගය ලබා දුන්න හැම දෙනාටම තවත් උපාසක උපාසිකාවෝ අපිට ඇවිල්ලා උදව් කරනවා. හැම දෙනාටම මේ කුසල බලයේ හේතුවෙන් නිවන් සුවත් වේවා කියලා අපි දෙනවා. අප හැම දිනාටම මේ උදාර ප්‍රතිපත්ති බලයේ හේතු කොටගෙන තායික්මනේ සියලු දුකින් අතහැරී ගමන ශාන්ත අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා. මාවනා කරන්න අපිට ආයත වන්දනාවක් කියන ටික වෙලාවක් ධර්ම දේශනා